මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. රේගුබාරේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කරන්නයි ජනාධිපතිතුමාගෙන් උපදෙස්. ලබන මාසයේ සිට මාසිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් වෙළඳපළට. සෞඛ්‍ය වර්ජනයෙන් රෝගී ජනතාව පීඩාවට. වර්ජනවල නිරත වුවද සෞඛ්‍ය සේවකයන් ඉහළ වැටුප් ලබන බව අනාවරණ වෙයි. අද විදුලි කප්පාදුවකට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි. එන්නත් කරන ජංගම සේවයක්. උපාධියක් හැදෑරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සපයන පොලි රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන 15 වෙනිදායින් අවසන්. යුක්‍රේන අර්බුදය විසඳීමට ලෝකනායකයන් දැඩි උත්සාහයක. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු බන්දුවාර 2020 තරගාවලියේ පළමු තරගය ලබන සිකුරාදා. රේගුවබාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් කඩිනමින් නිදහස් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපොලේ හිඟයකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක්ද පත් කර තිබේ. දැනට රේගුවබාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්විණි. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන්නයි එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩකඩ සැලසේ. එහෙත් එහිදී කූට අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට හා තොග සැඟවීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන්නයිද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ඒ පිළිබඳ නියාමනය හා අධීක්ෂණය නව කමිටුවට පැවරේ. ලබන මාසයේ සිට මාසිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් වෙළඳපළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා කියයි. එමගින් දේශීය වෙළඳපළේ පවතින සිමෙන්ති හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. මේ දක්වා කිසිදු සමාගමක් සිමෙන්ති මිල සංශෝධනයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර නැතැයි රාජ්‍ය ඇමතිවරයා කියයි. වෙළඳපොලේ ව්‍යාජ හිඟයක් මවා පාමින් වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ බෙදාහරින්නන් හා නියෝජිතයන් 100 දෙනෙකුට එරෙහිව දැනටමත් නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අහිංසක රෝගී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් එම වෘත්තීය සමිති වැඩ වර්ජනවල නිරත වූද ඔවුන්ගේ වැටුප් බොහෝ අවස්ථාවල රුපියල් ලක්ෂ ඉක්මවා ඇතැයි අනාවරණ වී තිබේ. මූලික වැටුප රුපියල් 45555ක් වූ හෙද නිලධාරීන්ගේ සම්පූර්ණ වැටුප 1,05,516කි. එවැනි සේවකයෙක් අතිකාල දීමනා ලෙස මාසිකව රුපියල් 30,000කට වැඩි අමතර ආදායමක් ලබයි. ඊට අමතරව තවත් අමතර දීමනා රැසක්ද මාසික වැටුපට ඇතුළත්ය. එම අමතර දීපනා සැමට පොදුය. සාමාන්‍යයෙන් ගත් කල මෙය හෙද ශ්‍රේණියේ 3 වන ශ්‍රේණියට අයත් වැටුප් තලයයි. ඉන් අනතුරුව 2 වන ශ්‍රේණියේ අයෙකුට මාසිකව 1,25,000කට වැඩි වැටුපක් ලැබේ. පළමු ශ්‍රේණියේ හෙද නිලධාරියෙකුගේ වැටුප 1,47,000 ඉක්මවයි. විශේෂ ශ්‍රේණියේ අයෙකුගේ වැටුප 1,58,000 ඉක්මවයි.
අධිශ්‍රේණීය අයෙකුගේ වැටුප 1,78,000ක් පමණ වෙයි. මෙම ශ්‍රේණිවල සේවකයෝ මාසිකව අමතර දීමනා ලෙස රුපියල් 51,600 සිට 94,800ක් දක්වා වූ දීමනාවක් ලබති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. මොනතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛතාව ලෙස සලකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පිරිවැය දරන්නට රජය කටයුතු කළා. රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පහසුකම් පිහිට වූ අතර රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් 35,000ක් පමණ එකතු කරන්නට අප කටයුතු කළා. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ සෑම පවුලකටම රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දුන්නා. COVID-19 ගෝලීය වසංගත පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අප කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව විශාල මුදලක් තරහා හෝ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වාගෙන වයස අවුරුදු 16ට වැඩි ජනතාව එන්නත්කරණය කිරීමට අප කටයුතු කළා. මේ වෙන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක සිටිනවා. දුර දකින දුර දැක්ම. යලිත් ප්‍රවෘත්ති. වැඩවර්ජනයකට එක්විය යුත්තේ තම ඉල්ලීම් දිනා ගැනීමේ අවසන් අවිය ලෙස මිස කිසිසේත්ම පළමු අවිය ලෙස නොවන බව ජාත්‍යන්තර කීර්තිදර මහාචාර්ය අතුල සුමතිපාල මහතා පෙන්වා දෙයි. 1986 මැයි 1 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේදී කම්කරුවන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ලෝක වැඩවර්ජන ඉතිහාසයේ ආරම්භයයි. ඈත අතීතයේ වැඩවර්ජන ක්‍රියාත්මක කෙරුණේ හාම්පුතුන් හා සේවකයන් අතර පවතින ගැටලු විසඳා ගැනීමටයි. පටු න්‍යාය පත්‍ර වෙනුවට වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම තමා තරයේ හෙලා දකින බව මහාචාර්ය අතුල සුමතිපාල මහතා අවධාරණය කරයි. මම වැඩවර්ජනය කියන අමුකරු අයිතියට බොහොම ගරු කරන කෙනෙක්. හැබැයි ඒක අවසාන අවිය මිස ඒක පළවෙනි අවිය වෙන්න බෑ. ජීවිතයට ඉඩ ලැබිලා තියෙන තැනක වෙන අඩුපාඩු තියෙනවා, පෙට්‍රල් මිල ගණන් යනවා, බඩු මිල ගණන් යනවා. මේක ගෝලීය අර්බුදය සහ ලංකාවේ අවුරුදු 70ක් වෙච්ච ගැටලු වල හේතු. ඉතින් මේ අතරේ යම් යම් සමාජ ස්තර වෘත්තීන්ට අඩුපාඩු සාධාරණ දැන් උසස් පෙළ ශිෂ්‍යයන්ට විභාග කරන්න ඕනේ තමන්ගේ සම්පූර්ණ සිලබස් එක කවර් නොකරලා තියෙන දේ දරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගත්තාම ඒවා දඩමීමා කරගෙන පටු න්‍යාය පත්‍ර සඳහා වැඩවර්ජනය කියන ආයුධය මෙහෙවනවා නම් හරිම සදාචාර විරෝධී දෙයක්. ඒක තමයි මම හිතන්නේ. පවතින දත්ත අනුව අද විදුලි කප්පාදුවකට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. විදුලිය විසන්ධි කිරීමේ පූර්ණ බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමටයි. විදුලි පද්ධතිවල ජනන ශක්තිය අනුව විදුලිය කප්පාදු කරන්නේද නැද්ද යන්න තීරණය කෙරේ. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන සභාපතිවරයා. විදුලිය විසන්ධි කරනවාද දෛනිකව කියන එකට පදනම් වෙන්නේ ඒ අපිට තියෙන විදුලි ජනනය කළ හැකි ජනන පද්ධති වලින් කොපමණ ප්‍රමාණයක් ජනනය කළ හැකිද, ඒ වගේම එදිනෙදා තියෙන අවශ්‍යතාවය අනුව විදුලිය කොච්චරක් අවශ්‍ය වෙනවාද කියලා. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයීම අතර ගැප් එකක් තිබ්බත් විතරයි අපි විදුලිය කැපීමට අවසර දෙන්නේ. ඒකට අපිට පෙනී යනවා විදුලිය පිළිබඳ අධි ඉල්ලුමක් නැති වෙයි. ඊට සමතරව අපි බලාපොරොත්තු වෙනවා මහජනතාව විදුලිය පරිභෝජනය අඩු කරලා මේ රාත්‍රී 6ත් 10ත් අතර තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කරලා මේ අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. මොකද එහෙම වුණොත් තමයි අපිට විදුලිය කැපීමකින් තොරව මේ කාලය ගත කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එක පටන් ගත්තම දැන් උසස් පෙළ විභාගය නිසා විදුලිය කප්පාදුවක් සිදු කරත් එහෙම මම හිතන්නේ ළමයින්ට අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලුම විදුලි පරිභෝගිකයන් කිසිය කැමැත්තෙන්ම තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කරලා මේ සඳහා උදව් කරනවා තමයි හොඳම. එන්නත් කරන ජංගම සේවයක් මේ වන විට ආරම්භ කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. රජය හා පෞද්ගලික කාර්යාලවලට ගොස් එහි සේවකයන් එන්නත් කිරීම එමගින් සිදුවේ. ඒ පිළිබඳව පැහැදිලි කරන හමුදාපතිවරයා.
දෙවනි මාත්‍රය ලබා ගැනීමේදී ලබාගෙන සිටිපු නැති අය වෙනුත් මේ අවස්ථාවේදී ඒ අයගේ දෙවනියෙන් නැත ලබා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා. ඒත් විශාල ප්‍රගතියක් තිබෙනවා. අපි ජනතාවගේ ඉල්ලීමක් කරා වහාම මේ මෙන්නත ලබා ගැනීමට කටයුතු කරන්න ඔබ කුවිදා සාධිතෙක් නොවී සිටීමට වග බලා ගන්න කියලා. ඉතින් ජනතාව ඉතාමත්ම යහපත් ප්‍රතිචාරයක් දක්වලා මේ ආකාරයෙන් බූස්ට් එන්නත ලබා ගනිමින් සිටිනවා. විශාල වශයෙන් අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ජනතාවට බුද්ධිමත්ව මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධව අපි සෑම දෙනෙක්ගේම වගකීමක් තියෙනවා. අපි කොයි දාසාදිතයක් නොවී සිටීමටත් ඒ වගේම හැම කෙනාගේම ජීවිතේ වටිනවා. ඉතින් ඒකින්ද මේ බූස්ට් එන්නත ලබාගෙන සිටීමේදී බොහෝ දුරට ඔවුන්ට තිබෙන අසාධ්‍ය තත්ත්වයන් වලට යෑමේදී වැළකී සිටින ආකාරයක් තිබෙන බවයි පෙනී යන්නේ වෛද්‍යවරුන්ගේ මතයන් වලට අනුව. ඉතින් ඒකින්ද අපි රටේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා ඔබ බූස්ට් එන්නත ලබාගෙන නැත්නම් හැකි ඉක්මනින් ඔබගේ බූස්ට් එන්නත ළඟම ඇති එන්නත් කරන මධ්‍ය ස්ථානයක් තුලින් ලබා ගැනීමට ක්‍රියා කරන්න කියලා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,20,732කි. ඊයේ ආසාදිතයෝ 1,298 දෙනෙක් හඳුනාගනු ලැබුවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 26ක් තහවුරු කළේය. පිරිමි 17 දෙනෙක් හා කාන්තාවෝ 9 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60ට හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 18කි. වයස අවුරුදු 30ට අඩු මරණ දෙකක් ඊයේ වාර්තා වී තිබේ. පාර්ලිමේන්තුව අද යලි රැස්වේ. අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග දෙකක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත කෙටුම්පත දෙවනවර කියවීමද අද සිදුවේ. එහිදී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි. එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අගවිනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයෙකු පත් කිරීම එම සංශෝධන වලින් සිදුවේ. එමෙන්ම එම අරමුදලේ සමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළ විෂයභාර ඇමතිවරයා වෙනුවට ඔහු පත් කරන නියෝජිතයෙකු එම සමාජික ධූරයේ දැරීම සඳහා පත් කිරීමද ඉදිරිපත් කරන තවත් සංශෝධනයකින් සිදුවේ. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමේ 67 වන සංවත්සර උත්සවය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද පස්වරුවේ පැවැත්වේ. ඇමති ඩලස් අලහපෙරුම් මහතා ප්‍රධාන ආරාධිතයයි. ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට ඉමහත් සේවයක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 5 දෙනෙකුට උපහාර පිදීමද එහිදී සිදුවේ. ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් උත්සවයට එක්වෙති. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු මෙම දීමනාව අප්‍රේල් මාස 30 දක්වා වළංගු වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. උපාධියක් හැදෑරීම සඳහා පොලි රහිත ශිෂ්‍යනායක් ලබා ගැනීමට අයදුම්පත් බාර ගැනීම ලබන 15 වෙනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ණය මුදලින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් අනුමත උපාධි පාඨමාලාවක් හැදෑරිය හැකිය. ණය යෝජනා ක්‍රමයේ අධීර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. එහි 6 වන අධීර යටතේ 2018 2019 හා 2020 වසරවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් සිසුන්ට අදාළ ණය මුදල සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී. අයදුම්පත් යොමු කළ හැකේ මාර්ගගත ක්‍රමයට පමණි. www.studentloans.mohe.gov.lk ඒ සඳහා වන වෙබ් අඩවි ලිපිනයයි. 070 35 55 970 සිට 979 දක්වා දුරකථන අංක ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. විදුලිය අරපිරිමැස්පෙන් භාවිත කරන්නයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනතාවට අකණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බව මණ්ඩලය අවධාරණය කරයි.
පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය මේ වන විට ඉතාමත් අවම මට්ටමක පවතී. තාප විදුලි උත්පාදනය ඉතාමත් වියදම් සහිත වෙයි. විදුලි ඉල්ලුම උපරිම මට්ටමක පවතින පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී අනවශ්‍ය විදුලි පහන් නිවා දමා ජනතාවට එම සහාය දිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. විදෙස් පුවත්. යුක්‍රේනය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදයට විසඳුම් සෙවීමට ලෝකනායකයෝ දැඩි උත්සාහයක නිරතව සිටිති. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි යන සැකය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. කෙසේ වෙතත් මොස්කව්විදී ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා හමුවීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පැවසුවේ යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට තවමත් ඉඩකඩ ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාද වොෂින්ටනයේදී ජර්මන් චාන්සලර්වරයා හමුවේ යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. රුසියාව මේ වන විට යුක්‍රේන දේශ සීමාවට ලක්ෂයකට අධික හමුදා බට පිරිසක් යවා ඇත. ඒත් ආක්‍රමණයක් සම්බන්ධයෙන් නැගෙන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. මොරොක්කෝවේ ලිඳකට වැටි මියගිය 5 හැවිරිදි දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරිණි. අඩි 100ක් පමණ ගැඹුරු ලිඳකට ඔහු වැටුනේ පසුගිය පළවෙනිදායි. ඔහු බේරා ගැනීමට ගත් සියලු උත්සාහ ව්‍යාර්ථ විය. සමස්ත ලෝකයේම අවධානය එම මෙහෙයුම කෙරෙහි යොමු වී තිබුණේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. සංචාරක සංවර්ධන අධිකාරියටදී පවතින සියලු නිවාඩු නිකේතන නවීකරණය කෙරේ. එම නිකේතන ලාභ ලබන තත්වයට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් එම ස්ථානවලට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නවීකරණ කටයුතු සිදු කෙරේ. කතරගම, බණ්ඩාරවිල, නුවරඑළිය හා අනුරාධපුරය යන ප්‍රදේශවල සංචාරක සංවර්ධන අධිකාරිය සතු සංචාරක නිකේතන පිහිටා තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලයේ ඒවායේ මෙහෙයුම් අඩාල විය. මේ වන විට ඒවායේ මෙහෙයුම් යලි ආරම්භ කර තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 1920 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 2020 තරගාවලියේ පළමු තරගය සිඩ්නි හිදී ලබන සිකුරාදා පැවැත්වේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට උපාය මාර්ගික පුහුණුවක් සැපයීම සඳහා ලසිත් මාලිංග කණ්ඩායමට එක්ව සිටි. නිරෝධායනයට ලක්ව සිටි කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් රත්නායක හා නුවන් තුෂාරද මේ වන විට යලි කණ්ඩායම සමග එක්ව සිටිති. තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට එක්වීම සඳහා අද ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. මෙරට ප්‍රධානතම පාසල් වොලිබෝල් තරගාවලියක් වන DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලිය ලබන මාසයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා කියයි. ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන ඒ මහතා. අපි ඉමහත් ගෞරවයෙන් අභිමානයෙන් අද කතා කරන්නේ අද ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාව සියලු දෙනාම මේ තරගාවලියේ නියෝජනය කරලා එළියට ආව ක්‍රීඩක ක්‍රීඩිකාව. ඒ වගේම අපි අභිමානයෙන් කතා කරනවා මෑත කාලයේදී මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය ජයග්‍රහණය කරපු කණ්ඩායම සිටපු සෑම ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක්ම මේ වොලිබෝල් තරගාවලිය හරහා එළියට ආපු ඉස්මතු වෙච්ච ක්‍රීඩක ක්‍රීඩිකාව කියන එක අපි කියන්නේ ඉතාමත් අභිමානයෙන් කියන එක මේ වෙලාවේදී කියන්නට ඕන. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය මාර්තු මාසයේදී අපි ආරම්භ කරන්නට. අපි ඉතාම කෙටි කාලයක් තුලදී අපි දැන් සියලු කටයුතු
සූදානම් කරලා අවසන් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මේ තරඟාවලිය ඉක්මනින් පවත්වන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මාර්තු මාසය තුල මේක ආරම්භ කරලා ජූලි මාසයේ විතර වගේ වෙනකොට අවසාන මහා තරඟය පවත්වලා අවසන් කරන්නට. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. විසිතුරු මසුන් සඳහා අවශ්‍ය ආහාර දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය නාරා ආයතනයේ වැඩි දියුණු කර තිබේ. එසේ නිපදවන ආහාර වස්කඩුවේ පිහිටි තම ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයෙන් මිලදී ගත හැකි බව එම ආයතනය පවසයි. දැනට ගුණාත්මක තත්ත්වයේ නිරෝගී විසිතුරු මසුන් සඳහා ලෝක වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතී. එහෙත් එම මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගුණාත්මක ආහාර ලබා ගැනීම මත්ස්‍ය වගාකරුවන්ට ගැටලුවක් වී තිබේ. දේශීය වෙළඳපොලේ එම ආහාර නොමැතිවීම නිසා වැඩි මුදලක් ගෙවා ආනයනික මත්ස්‍ය ආහාර මිලදී ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෙවතු ආර්ථික වගාවක් ලෙස දෙළුම් වගාව ව්‍යාප්ත කෙරේ. වගාවේ නව ප්‍රභේදයකින් සහිත ආදර්ශ වගාවක් පළමුව ආරම්භ කරනු ඇත. බඳකිරිය කෘෂිකර්ම සංවර්ධන ප්‍රදේශයේ එම ආදර්ශ වගාව ආරම්භ කිරීම අරමුණයි. වගාකරුවන්ට අවශ්‍ය පැළ නොමිලේ සැපේ. කාබනික පොහොර භාවිතයෙන් වගාව සිදු කිරීම විශේෂත්වයකි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව හම්බන්තොට මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙලේ. දැන් දවසේ සටහන. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නියුතු වෘත්තිකයන්ව අපේ අහිංසක ජනතාව හඳුන්වන්නේ දෙවිවරු කියලා. ඒ අහිංසක මිනිස්සු අතට බෙහෙත් ටිකක් දුන්නාම අත් දෙක ඔසවලා වඳිනවා. එවැනි දර්ශන අප අදට නොදකින්නවා නොවේ. එහෙත් මේ අහිංසක ජීවිත බිල්ලටගෙන තම ඉල්ලීම් දිනා ගන්නට එසේ නොමැතිනම් රටට එරෙහි කඩාකප්පල්කාරීන්ට මුක්කු ගැසීමට මෙම වෘත්තීය සමිති නායකයින් අද මේ රටේ රෝගීන් බිල්ලට තබාගෙන කරගෙන යන සටනේ සාධාරණත්වයක් තිබෙනවාද කියා ඕනෑම කෙනෙකුට සිතෙන දෙයක්. යන්තමින් කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවත් මහජනතාවට ලබා දී රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට රජය ක්‍රියා කරගෙන යන අවස්ථාවක ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කළා නම් අපේ විෂමතාවත් ඉවත් කරනු යනුවෙන් වෘත්තීය සමිති 18ක් සිදු කරගෙන යන මෙම වැඩවර්ජනය සමස්ත ජනතාවගේ පමණක් නොව වෛද්‍ය ශාස්ත්‍රයේ වැඩි පිරිසකගේ දැඩි පිළිකුලකට පත්ව තිබේ. මීට පෙර වෘත්තීය සමිති වර්ජනය කළද රිච්වේ ආර්ය ළමාරෝහල, අපේක්ෂා රෝහල, ගැබිනි වාට්ටු, දැඩි සත්කාර ඒකක ඇතුළු අවදානම් රෝහල් ඒකකවලට එම විරෝධතාවය දියත් කළේ නැහැ. එහෙත් අද වෘත්තීය සමිති කිසිදු වගකීමක් මනුෂ්‍යකමක් නොමැතිව මෙම රෝහල් සහ රෝහල් ඒකකවලටද සිය වර්ජනය දියත් කර තිබේ.
ගුරු විදුහල්පති ගැටලුව වසර 25ක් පැරණි. ජනාධිපතිතුමා අධ්‍යාපන ශාස්ත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර එම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දුන්නා. සෞඛ්‍ය ශාස්ත්‍රයේද කීප වතාවක් වැඩ වර්ජන සිදු කරා. ඒ සියල්ලටමත් විසඳුම් ලබා දුන්නා. එසේනම් මෙම අමානුෂික වර්ජනය සාධාරණ දැයි වර්ජනයේ යෙදී සිටින පිරිස තව දුරටත් සිතා බැලිය යුතු නොවේද? උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. රේගුවපාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කරන්නයි ජනාධිපතිතුමාගෙන් උපදෙස්. ලබන මාසයේ සිට මාසිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් වෙළඳපළට. සෞඛ්‍ය වර්ජනයෙන් රෝගී ජනතාව පීඩාවට. වර්ජනවල නිරත වුවද සෞඛ්‍ය සේවකයන් ඉහළ වැටුප් ලබන බව අනාවරණ වෙයි. අද විදුලි කප්පාදුවකට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි. එන්නත් කරන ජංගම සේවයක්. උපාධියක් හැදෑරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සපයන පොලි රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන 15 වෙනිදායින් අවසන්. යුක්‍රේන අර්බුදය විසඳීමට ලෝකනායකයන් දැඩි උත්සාහයක. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු පන්දුවාර 2020 තරගාවලියේ පළමු තරගය ලබන සිකුරාදා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.